समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව ඉමහත් කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරලා ධර්ම අවවාද අනුශාසනා ජීවිතයට එකතු කරගෙන ධර්මානුකූල මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් ඈතර වීමේ පරමාර්ථය ඇතුවයි. පින්නතුනි, ඔබේ බලාපොරොත්තුව මුදුන්පත් කරවමින් අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ ප්‍රකීර්ණක කියන වර්ගයට අයිති වන එක ගාථා රත්නයක්. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරු සම්පස්සං විපුලං සුඛං. අපේ බුදුරජාණන් වහන්සේ
මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළි පින්නතුනි ගංගාරෝහණ පූජාවෙන් පස්සේ භික්ෂූන් වහන්සේලා නගාපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට මත්තාසුක පරිච්ඡාගා මහණෙනි මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් සුළු සුළු සැප අත්හරින්න කියලා තමයි දේශනා කළේ. එහෙම දේශනාවක් සිද්ධ කරන්න පාදක වුණ කාරණා ටික අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. මේක ටිකක් දීර්ඝ කාරණාවක්. නමුත් කෙටි කරලා මේ අවස්ථාවට ගැලපෙන්න අපි සාකච්ඡා කළොත් පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලෙම නිතර නිතර ධර්මයේ තුලින් අපිට අහන්න ලැබෙනවා ඊට සුවිශේෂී නගරයක් පිළිබඳව. ඒ තමයි විශාලා මහනුවර. ලිච්ඡවි රාජ්‍ය කියලාත් කියනවා. වජ්ජීන් ජීවත් වුණ ප්‍රදේශය කියලාත් කියනවා. නමුත් අපි හැමෝම වැඩිපුර භාවිතා කරන්නේ විශාලා මහනුවර කියලා. වරින් වර විශාල වෙච්ච නුවරක්. ඒ නිසා තමයි විශාලා මහනුවර කියලා හැදුනේ. සියලු උපභෝග භවභෝග සම්පත් වලින් සමෘද්ධ නගරයක් විශාලාව. ඒ වගේම බොහෝම ලස්සන නගරයක්. හරියට නිකන් මිහිපිට තියෙන දිව්‍ය ලෝකයක් වගේ. රූප සම්පත්තියෙන් මිනිස්සුත් එහෙමයි. ඒ තරම්ම ලස්සන රුවක් තිබුණා. චවි වර්ණයක් තිබුණා. බොහොම ශාස්ත්‍රීයයි කියලා අපි මුලිනුත් සිහිපත් කළා. පින්නතුනි මේ ඊටාම ශාස්ත්‍රීය රාජ්‍ය රජවරු 7707 දෙනෙකුගෙන් සමන්විතයි. මොනතරම් සමගි සම්පන්නව කටයුතු කරන්න ඇද්ද? සප්ත අපරිහානීය ධර්ම කියලා කාරණා 7ක් පිළිබඳව අපි ධර්මයෙන් ඉගෙන ගන්නවා. පින්නතුනි මේ කරුණු 7 මේ විශාලා මහනුවර රජවරු ඒ වගේම මිනිස්සු මනවින් අනුගමනය කළා කියලා සඳහන් කරනවා. ඒ නිසාම ඔවුන්ගේ දියුණුවත් බොහොම වේගෙන් සැලසුන බව කියනවා. පින්නතුනි එක කාලයක මෙතරම්ම ශාස්ත්‍රීය මේ රාජ්‍යයට රෝග බය, තන් දුර්භික්ෂ බය, රෝග බය, අමනුෂ්‍ය බය මේ වගේ ත්‍රිවිධ බයක් ඇති වුණා. මහා දුර්භික්ෂයක් ඇති වුණා. වරුසාව නැතුව ගියා. ඒ නිසා මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. මුලින්ම සත්තු සිව්පාව මැරුණා. ඊට පස්සේ මිනිස්සු මැරෙන්න පටන් ගත්තා. පානීය ජලය නැහැ. අනුභව කරන්න ආහාර හිගයි. දුප්පත් කියලා මිනිස්සු කොට්ටාසයක් විශාලාවේ නොහිටියා කියලා කීවත් පින්නතුනි එක හා සමාන ධනයක් හැමෝටම තියෙන්න නැති වෙති. කෙසේ වෙතත් මුලින් මේ දුප්පත් විදිහට අඩුපාඩු ඇති විදිහට ඒ අය මරණයටපත් වුණා. මැරෙන අය රාජ්‍යයෙන් එළියට ගෙනහිලා සොහනට දැම්මා. එන්න මරණ ප්‍රමාණය වැඩි වෙනවා. එළියට දාපු මිනි එහෙමම කුණු වෙනවා. දුර්ගන්ධයේ අවස හාත්පස පැතිරිලා යනවා. මේ නිසා රෝග ඇති වෙන්න පටන් ගත්තා. අමනුෂ්‍යව ඇති වෙන්න පටන් ගත්තා.
සඳහන් කරනවා මේ ඊටාම විස සහිත වාතයක් මේ රාජ්‍යය හමන්න පටන් ගත්තා කියලා. ඒකට කියනවා අහිවාතක කියලා. එයින් හටගත්ත රෝගය අහිවාතක රෝගය. මීට කලිනුත් අපි සමහර දේශනාවල් වල මේ අහිවාතක රෝගය ගැන අහලා තියෙනවා. සර්ප විස වගේ විසක් හුලඟින් මුහු වෙලා යනවා. වර්තමානයේ තියෙන මේ වසංගත තත්ත්වයන්ට වඩා ඊටාම බිහිසුණු වසංගත තත්ත්ව තිබිලා තියෙනවා කියන එකයි ඒකෙන් පේන්නේ. ඒ රෝගයට ගොදුරු වෙන අය මරණයටමපත් වුණා. නයි විස වගේ විසක් තමයි මේ සුළඟෙන් පාවෙලා යන්නේ. අන්තිමට විශාලාවේ මලකඳන් පවා වලලන්න කෙනෙක් නැති තරම් ඉතුරු වෙන මිනිස්සු රජුරුව ළඟට ගිහිල්ලා කිව්වා මහරජා මේ රාජ්‍යයට කවදාවත් මෙහෙම වෙලා නැහැ. ඔබේ අපේ මුතුන් මිත්තන්ගේ කාලෙවත් මෙහෙම කරදරයක් ඇති වෙලා නැහැ. රටකට මෙහෙම විපත් වෙනවා නම් වෙන්නේ රජවරුන්ගේ අධාර්මිකකම් නිසා කියලා කියනවා. එහෙම සඳහන් කරාම ප්‍රධාන රජුරු කියනවා මා සම්බන්ධයෙන් පනවපු නීතියක් සම්බන්ධයෙන් කිසියම් වරදක් තියෙනවා නම් ඒක මට හොයලා කියන්න කියලා. පිනති ඒ ගැන පරීක්ෂා කළත් එහෙම කිසිම වැරදි තැනක් අඩුපාඩුවක් දෝෂ දර්ශනයක් දැක්කේ නැහැ. එතකොට රජුගේ අධාර්මික බවකුත් නැහැ. එහෙමනම් අපි දැන් මේකට විසඳුමක් හොයන්නේ කොහොමද? මුළු විශාලාවෙම ජනගහනය මැරිලා ඉවර වෙනකන් බලාගෙන ඉන්නවද? එහෙම නැත්නම් වහවහ මේකට ප්‍රතිකර්මයක් යොදනවද? මේ අය එකතු වෙලා සාකච්ඡා කළා. පින්නතුනි මේ කාලේ ඒ අය නොයෙක් යෝජනා කළා. තම තමන් අදහන ලබ්ධීන්ට අනුව ෂට් ශාස්ත්‍රවරු පිළිබඳවම සඳහන් කළා. 6 දෙනාගෙනම සඳහන් කළා. අහවල් කෙනා අපේ රාජ්‍යයට කැඳවලා අප උපස්ථාන කරලා ආශිර්වාද ලබා ගමු. එතකොට මේ තත්ත්වයෙන් බේරෙන්න පුළුවන් කියලා. නමුත් පින්නතුනි ඒක ප්‍රශ්නයට නිසි විසඳුමක් බවට පත් වුණේ. තව කෙනෙක් යෝජනා කළා බුදුරජාණන් වහන්සේ මේ කාලේ රජගහනුවර වැඩ ඉන්නවා අපි බුදුරජාණන් වහන්සේ වැඩමව ගමු කියලා. මොකද මෙතන හිටපු මේ මහාලී කියන ලිච්ඡවි රජුරු බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තිබුණ කෙනෙක්. හැමෝගෙම අදහස ඒ පැත්තට ගියා. එහෙනම් බුදුරජාණන් වහන්සේට ආරාධනා කරමු. කවුද ආරාධනාව කරන්නේ? මහාලි රජුරවන්ටම පැවරුවා. තවත් පිරිස් සමග ගිහිල්ලා ඒ ආරාධනාව කරන්න කියලා. ඉතින් මහාලි රජුරුව බොහෝම හොඳට අඳුරනවා බිම්බිසාර රජුරුවන්ව. ඒ නිසා බිම්බිසාර රජුරුවන්ට කාරණාව මතක් කරලා රජු හරහා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරලා වැඩමවා ගන්න තීරණය වුණා. බොහෝ පඬුරුත් අරගෙන බිම්බිසාර රජුරුව ළඟට ගිහිල්ලා කාරණාව මතක් කළා. භාග්‍යතුන් වහන්සේ රජගහනුවරින් වඩිනවට නම් බිම්බිසාර රජුරුවන්ගේ කැමැත්තක් නැහැ. ඒ නිසා සඳහන් කළා ඔබලාගේ ආරාධනාව ඔබලම කරගන්න එකට කමන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ නම් මහා කාරුණිකයි. අපි එහෙනම් භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරමු. එහෙම හිතලා මේ පිරිස බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ආරාධනාව කළා. අපේ බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. බිම්බිසාර රජුරු පස්සේ ඇවිල්ලා අහනවා ස්වාමීනි විශාලාවට වඩිනවද? ආරාධනාව බාරගත්තද? භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මම ඒ ආරාධනාව බාරගත්තා කියලා. ස්වාමීනි එහෙනම් මදක් නවතින්න. විශාලාවට වඩින්න කාලේ මන් දන්වන්නම් කියලා රජුරු සඳහන් කළා. පින්නතුනි රජගහනුවර ඉඳලා ගංගා කියන නදිය ගාවට යොදුන් 5ක් තියෙනවා.
ගංගා නදියෙන් එහා පැත්තේ ඉඳලා විශාලාවට යොදුන් 3ක් තියෙනවා. බිම්බිසාර මහරජු යොදුනෙන් යොදුන පන්සල් හැදුවා. ඒ කියන්නේ පන්සල් 5ක් හදන්න වෙනවා. බුද්ධ ප්‍රමුඛ 500ක් භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේට විශාලා මහනුවර දක්වා වඩිනකොට බිම්බිසාර රජුගේ රාජ්‍යය ඇතුළේ යොදුන් 5ක් වඩින්න තියෙනවා. ජේතවනාරාමේ සුගන්ධ කුටිය ගාව ඉඳලා කණු කටු උල් මුල් තබා තනකොළ කෙන්දක්වත් නැති තරමට පාර සමතලා කරලා හැදුවා. යොදුන් 5ම පළල් කරලා සමතලා කරලා හොඳට හැදුවා. මුළු මාර්ගයේම එක දිගටම සුදු වැලි වලින් ඇතුරුවා. පන්සල් වල වැඩත් ඉවරයි. පාර හදලත් ඉවරයි. මනාව නැව් දෙකක් රජුරු එකට එකතු කරලා රං රිදී මුතු මැණික් ආදියෙන් නැව් දෙකම සරසලා ස්වර්ණමය ආසනයක් භාග්‍යතුන් වහන්සේට පනවලා ගඟේ වඩින්න අවශ්‍ය පහසුකම් ටික පිළියෙල කළා. මේ සියල්ලම ලෑස්ති කරලා ජේතවනාරාමේ වේළුවනාරාමේ සුගන්ධ කුටිය ළඟ ඉඳලා කොඩි පතාක පුන්කලස් පාර දෙපසම තැන්පත් කළා. තොරන් බැන්දා. ඒ වගේම පින්නතුනි මල් වැල් කොඩි වැල් පාර දෙපසම සරසලා තියෙනවා. වඩින මාර්ගයේ පළවෙනි නවාතැන්පොළ පළවෙනි යොදුන ඉවර වෙනකොට තියෙනවා. එතෙන්ට යනකම්ම රජුරුව මල් පාවඩයක් කෙලලා තියෙනවා. කොපමණ මල් තිබුණද මේ මල් පාවඩිය කියලා සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේ මල් මතට සිරිපතුල තියහම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය ධන මණ්ඩලයේ දක්වා මල් වල එරෙනවා කියලා. ඒ තරම්ම මල් ප්‍රමාණයක්. සතපුම් 10ක් තරම් ආසන්න දුරක් පළවෙනි නවාතැන්පොළ දක්වා එක දිගටම අතුරලයි තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වඩිනවා. සමහරට වඩිනකොට පිරිස අතුරනවා. බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහළින් බිම්බිසාර රජු සුදු කුඩ දෙකක් ඉහළලා තිබුණා. මහරහතන් වහන්සේලාගේ හිසට ඉහළින් සුදු කුඩ එකක් ඉහළලා තිබුණා. විශාලා මහනුවරට පණිවිඩය යවලා තිබුණා භාග්‍යතුන් වහන්සේ වඩිනවා පිළිගන්න සූදානම් වෙන්න කියලා. පින්නතුනි මේ ආකාරයෙන් පළවෙනි නවාතැන්පොළට වැඩමවල ආහාර පාන ආදීන් පූජා කරලා සුවඳ මල් ආදීන් පූජා කරලා මේ සියලු කටයුතු රජුරෝ නිමා කරමින් තමයි ගඟ ගාවට දවස් 5කින් වැඩමවන්නේ. ඉන්පස්සේ ගඟ තරණය කරන්න සකසලා තිබිච්ච නැවට භාග්‍යතුන් වහන්සේ වැඩියා. භික්ෂුන් වහන්සේලාත් වැඩියා. දැන් නැව පිටත් වෙනවා විශාලා මහනුවර බලා. පණිවිඩයක් යවලා තියෙන්නේ. සූදානම්ෙන් ඉන්න භාග්‍යතුන් වහන්සේ අහවල් දවසේ වඩිනවා කියලා. නැව පිටත් වෙනකොට බිම්බිසාර රජුරුත් ගඟට බහිනවා පින්නතුනි. කරවටක් දක්වා වතුරේ බල්ල ගමන් කරනවා. එතනින් එහාට රජුරවන්ට යන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේට අඬ ගහලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නැවත රජගහ නුවර වඩිනතුරු බිම්බිසාර බලාගෙන ඉන්නවා කියලා. විශාලාවේ නවතින්න නම් එපා ස්වාමීනි කියලා කියන්නේ. කොයිතරම් ශ්‍රද්ධාවක් තිබුණද? මොනතරම් ලෙන්ගතුකමක් තියෙන්නේ නැද්ද? ලෞතර බුද්ධත්වයේ ලබන්නත් කලින් අනුපිය අඹවනේ විවේකීව ඉඳලා ඉස්සෙල්ලාම සිද්ධාර්ථ තවුසා රජගහනුවට තමයි පිණ්ඩපාති වෙඩි.
එදා තමයි දැකලා හඳුනගත්තේ. ඒ සම්බන්ධතාවයේ තමයි මේ තාම තියෙන්නේ. එදා තමන්ගේ රාජ්‍ය පවරලා දුන්නා. නෑ එපා මම හොයන්නේ බුද්ධ රාජ්‍යයයි කියලා බෝසතාණන් වහන්සේ සඳහන් කරාම ස්වාමිනී අති උතුම් බුද්ධ රාජ්‍ය ලැබලා මගේ රාජ්‍යයට වඩිනව නේද කියලා අහපු වෙලාවේ ආරාධනාවත් පිළිගත්තා. ලෞතර බුදු කෙනෙක් විතරක් සත්‍ය සංසාරයෙන් එතර කරවනවා. සත්‍ය සසරින් එතර කරවන්නේ ලෞතර බුද්ධත්වයේ සඳහා පාරමී පුරලා බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගත් අපේ භාග්‍යතුන් වහන්සේ නිසා බිම්බිසාර මහ රජුරුවත් සතර අපායෙන් මිදලා හිටි. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩිනකොට විශාලා නුවර වැසියෝ බිම්බිසාර රජුරුවන්ගේ පූජාවට වඩා ඊටාම උසස් පූජාවක් ලෑස්ති කරලා තිබ්බා. යදුන් 3ක් වඩින්න භාග්‍යතුන් වහන්සේට විහාර 3ක් හදලා තිබ්බා. දවස් 3ක් නවතින්න නිසා යදුනින් යදුන විතරයි වඩින්නේ. කෙලෙස් වලින් තවරිලා නැහැ. විශාලාවට මේ තරම් කරදරයක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දවසකට වඩින්නේ යදුනයි. මේ ලෝකෙන් ඈතර වෙලා ඉන්නේ අනුකම්පාව නිසායි භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කැප වෙන්නේ. සියල්ලම බිම්බිසාර රජු සූදානම් කළාට වඩා ඉහළයි. බිම්බිසාර රජු බුදුරජාණන් වහන්සේට කුඩ දෙකක් ඉහෙළුවා. ලිච්ඡවීන් බුදුරජාණන් වහන්සේට සුදු කුඩ 4ක් ඉහෙළුවා. රහතන් වහන්සේ නමකට සුදු කුඩ දෙකක් එක නමකට ඉහෙලනවා. ඒ විදිහට සකස් කරගෙන තිබුණා. අපේ භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩලා අග්‍රෝපස්ථායක ආනන්දයන් වහන්සේට ආමන්ත්‍රණය කළා. පින්නතුනි අපි මුලින් සඳහන් කරපු හැටියට විශාලාව දැන් මේ වෙනකොටත් බොහොම අපවිත්‍රයි අපිරිසිදුයිනේ. මැරෙන මිනි වලලන්න තැනක් නැහැනේ. ඉතින් ගෙවල් ඇතුලේ 7-8-10 මැරිච්ච මිනිස්සු කුණු වෙලා. භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර පැත්තට ගඟේ ඉඳලා සිරිපතුල තබනවාත් එක්කම නැත්නම් විශාලා මහනුවරට බහිනකොට ධාරානිපාත පොකුරු වෙහි ඇදහැළුණා කියලා සඳහන් කරන්නේ. පළවෙනි ජල ධාරාව ගලාගෙන එනකොට පිටිපතුල් මට්ටමට එනවා. දෙවෙනි ජල ධාරාව කෙන්ඩ මට්ටමට එනවා. තුන්වෙනි ජල ධාරාව දනහිස් මට්ටමට එනවා. අවස්ථා 3යි විශාලා මහනුවර තිබිච්ච සියලුම මල කඳන් විශාලා මහනුවරින් බැහැර කළා. ජලයේ පා කරලා ගඟට දැම්මා. දැන් විශාලාව හරි පිරිසිදුයි. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට දුර්ගන්ධයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා ආනන්දයන් වහන්සේට ආමන්ත්‍රණය කරලා පින්නතුනි අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. ඒක සූත්‍ර රතනයක් කියලා කිව්වොත් නිවැරදි. ඒ තරම්ම වටිනවා. අපි හඳුන්වන්නේ රුවන් සූත්‍රේ නැත්තම් රතන සූත්‍රය කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට මේ උතුම් සූත්‍ර දේශනාව ඉගෙනුවා. මේ දේශනාවෙන් ආඥාව පතුරවනවා පින්නතුනි සක්වලවල් කෝටි ලක්ෂයකට. කොයිතරම් බලවත්ද රතන සූත්‍රය. අපි හරි අවාසනාවන්තයි කියලා බණ අහනකොට හිතෙන්නේ නැද්ද පින්නතුනි? මේ තරම්ම බලගත් සූත්‍ර දේශනාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මේ උතුම් රතන සූත්‍රයේ එක ගාතාවක්වත් පාඩම් නැති කී දෙනෙක් අවුරුදු 60-70 ජීවත් වෙලා මැරිලා යනවාද? අවාසනාව කොයිතරම්ද? පින්නතුනි මේ උතුම් රතන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ආනන්දයන් වහන්සේට දේශනා කරලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයට පැන් අරගෙන පිරිත් කරලා
ආනන්දයන් වහන්සේට සඳහන් කළ ආනන්ද විශාලා මහනුවර වටේම මේ පැන් හැම තැනම ඉහින්න කියලා. ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර ධාතුවට පැන් අරගෙන කෝටාගාර ශාලාවෙන් පිටත් වෙලා නිසි තැන නතර වෙලා යං කිංචි විත්තං ඉදවා හුරංවා කියන ගාථාවේ යං කිංචි කියනකොට පැන් ටිකක් අරගෙන අහසට විසි කළා. සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ විශාලාවට වඩිනකොටත් අමනුෂ්‍යෝ විශාලාව දාලා යනවා. මොකද භාග්‍යතුන් වහන්සේත් එක්ක මහේශාක්‍ය දෙවිවරු වඩිනවා. නමුත් තවත් යම් අමනුෂ්‍යෙක් හිටියානම් ඔවුන් සියලු දෙනාගේම හිස් මත ඒ පැන් වැටුණා කියලා. හිස් ලූලු අත සීසීකඩ ඉතුරු අය දිව්ව කියලා සඳහන් කරනවා. යං කිංචි කියලා විතරයි කිව්වේ. පින්නතුනි ආනන්දයන් වහන්සේ ඊළඟට ඉහපු පැන් ටික මරණාසන්න වෙලා ලෙඩ වෙලා ගෙවල් ඇතුලේ මහ මග ගස් යට කෙඳිරි ගගා වැටිලා හිටපු මිනිස්සුන්ගේ ඇඟට වැටුණා. හරියට නිකන් එකපාරම දිව්‍යමය ඖෂධයක් ලැබුණද කොහෙද වගේ. මේ අය වහවහා නිරෝගී වෙන්න පටන් ගත්තා. මේ සියලු දෙනාම ආනන්දයන් වහන්සේත් එක්ක එකතු වෙනවා. විශාලා මහනුවරටම පැන් ඉහලා අපි ආනන්දයන් වහන්සේ කූටාගාර ශාලාවට වැඩියා. බුදුරජාණන් වහන්සේ පිරිස එකතු කරගෙන මේ උතුම් සූත්‍ර දේශනාව නැවත දේශනා කළා. විශාලාවේ තිබිච්ච රෝග බිය නැති වුණා. දුර්භික්ෂ බිය නැති වුණා. දුර්භික්ෂ භාග්‍යතුන් වහන්සේ වඩිනකොටම නැති වුණා. අමනුෂ්‍ය බයත් නැතුව ගියා. විශාලාව දැන් බොහොම නිර්භය රාජ්‍යයක්. උපද්‍රව රහිත රාජ්‍යයක්. දැන් කටයුතු සියල්ල ඉවරයි. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා රජවරුනි දැන් මං ආපහු වඩින්න ඕනේ. වැඩ මෙව්වට වඩා උසස් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ආපහු වැඩමවන්න කටයුතු කළා. ගංගා නදිය ගාවට භාග්‍යතුන් වහන්සේ වඩිනකොට ගංගාවේ මුළු ජල තලයේම පංච වර්ණ පදුම වලින් පිරීලා රන් රුවන් නැව් 500ක් ගෙනල්ලා නතර කරලා ගංගියුරි. කවුද මේ? නාගරාජවරු. බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට විතරද භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ? ස්වාමීනි නාගයන් වෙච්ච අපිට ස්වාමීනි අප කෙරෙහිත් අනුකම්පා කරනසේක්වා. මේ නැව් සකස් කළේ අපි. භාග්‍යතුන් වහන්සේට වඩින්න මේ නැව අනික් හැම නැවකම භික්ෂුන් වහන්සේලා වැඩමවමු. නාගයන්ගේ සතුට ප්‍රසාදයේ උදෙසා බුදුරජාණන් වහන්සේ නිර්මිත බුද්ධ රූප 500ක් 499ක් මවල හැම නැවකම වඩා හිඳවලා මහරහතන් වහන්සේලා 500 රූපාවචර ධානයෙන් මවල වඩා හිඳවලා තමන් වහන්සේත් එක්ක වැඩපු එක මහරහතන් වහන්සේ නමක් හැම නැවකටම වැඩමෙව්වා. අර මල් මතින් නැව් ටික ගමන් ආරම්භ කළා. නාගයෝ බුදුරජාණන් වහන්සේට ගඟ මැදදී ආරාධනාවක් කරනවා ස්වාමීනි නාග ලෝකෙටත් වැඩලා ධර්ම දේශනාවකුත් කරලා වඩිමු කියලා. එදා භාග්‍යතුන් වහන්සේ නාලෝ වැඩියා. නා රජවරුන්ට ධර්ම දේශනා කළා. බොහෝ පිරිසක් ධර්ම අවබෝධය කරනවා. බින්දුතුනි පහවදා දිව්‍යමය කාද්‍ය බෝධ්‍යාදීන් භාග්‍යතුන් වහන්සේට සංග්‍රහ කරනවා. භාග්‍යතුන් වහන්සේ නැවත මණ්ඩලයට වැඩමවන කටයුතු නාගයෝ සංවිධානය කළා. ඒ වඩිනකොට පින්නතුනි මුළු අහස් තලයේම කොඩි වැල් වලින් වැහිලා මල් වැල් වලින් වැහිලා බලපු තැන කඳු මුදුන් ගිරි ගුහා මේ හැම තැනම බුද්ධාසන පනවලා
අකනිටා බඹලෝ දක්වා කොඩි දජ පතාක ලෙල දෙනවා. මල් වැල් වට කරලා. බොහෝම අපූරුයි. ඒ හැම බුද්ධාසනයකම බුදුවරු මවල වඩා හිඳවනවා. එදානම් පූජාව මෙච්චරයි මෙපමණයි කියලා කවදාවත් කාටවත් විස්තර කරන්න බැරි තරම් ආසිරිමත් පූජාවක්. මොකද දෙවියොයි මිනිස්සුනුයි දෙගොල්ලම එකතු වෙලා මේ පූජාව කරන්නේ. බිම්බිසාර මහරජුරු එදා මුල් දවසේ කුඩ දෙකක් ඉහෙළුවා. මෙදා භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට ඉහෙලින් අකනිටා බඹලෝ දක්වාම කුඩ ඉහෙලලා තියෙන්නේ. මේ වචන වලින් කියලා ඉවර කරන්න බැරි නිමක් නැති මහා අසිරිමත් පූජාව ගැන භික්ෂුන් වහන්සේලා පහවදා උපස්ථාන ශාලාවේ කතා කර කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අහුවා, මහණෙනි මම වඩින්න කලින් කුමන කතාවකද හිටියේ? ස්වාමීනි, දෙවියොත් මිනිසුනුත් නාගයොත් එකතු වෙලා ඊයේ කරපු අසිරිමත් පූජාව ගැන කතා කළා. මේ තරම් ඊටාම අසිරිමත් පූජාවකින් සංග්‍රහ ලබන්න පාරමී දම් පුරන කාලේ කොයි තරම් කැපකිරීම කරලා මහන්සි වෙලා ඒ ගුණ දියුණු කරන්න ඇද්ද නේද ස්වාමීනි? අපි ඒකයි කතා කළේ. එහෙම සඳහන් කරාම අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ මහණෙනි. ඒක බුද්ධානුභාව බලයේ ආශ්චර්යයක් නෙමෙයි මහණෙනි. මහණෙනි, මම අතීතයේ කළ පුංචි පින්කමක ආනුභාවයක් මහණෙනි මේ තියෙන්නේ. පොඩි පින්කමක ආනුභාවයක්. භික්ෂුන් වහන්සේලාට හිතුණා සුළු පින්කමක් නිසා මේ තරම් ආනුභාවයක්. මම භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ඕනේ. අපි භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ඕනේ. මොකක්ද පොඩි පින්කම කියලා? භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීමෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අතීතේ හිටියා සංක කියලා බ්‍රාහ්මණෙක්. මේ සංක බ්‍රාහ්මණයට හිටිය පුතෙක් සුසීම කියලා. සුසීම කුමාරයා 16 හැවිරිදි වයසේ ඉගෙන ගන්න ඕන කියපු නිසා තක්ෂලාවට යොමු කළා. ඔහු හරීම දක්ෂයි. දීර්ඝ කාලයකින් ඉගෙන ගත යුතු වේද සාහිත්‍ය ඊ타ත්ම කෙටි කාලයකින් ඉගෙන ගන්නවා. සුසීම කුමාරයා ගුරුවරයාගෙන් අන්තිමට අහනවා, ආචාර්යතුමනි, මට දැන් උගන්වලා ඉවරද? මම මේ වේද සාහිත්‍යයේ මුල දැනගත්තා. මැදත් දැනගත්තා. නමුත් අග දන්නේ නෑනේ. ස්වාමීනි, මට කෙරවලටම උගන්වන්න. පින්නතුනි, මේ ආචාර්යවරු කියනවා, පුතේ අපි දන්න තරම ඔක්කොම උගන්වලා ඉවරයි. අපි ඔච්චරයි දන්නේ කියලා. වසර 12ක් වාගේ ඉගෙන ගත යුතු ශිල්පය ඊ타ත්ම කෙටි කාලයකින් ඉවර කරලා තියෙන ඉගෙනගෙන ඉවර කරලා තියෙන්නේ. පින්නතුනි, මේ ආචාර්යවරු සඳහන් කළා මේ වේද සාහිත්‍ය පරතරයට ඉගෙන ගන්න උගන්වන්න ආචාර්යවරු නැද්ද කියලා අහපුවම ඉන්නවා ඉන්නේ ඉසිපතනේ. එහෙ යන්න ඕනේ කියලා කිව්වා. සුසීම කුමාරයා ආචාර්යවරුන්ට වැඳලා ඉසිපතනේ බලා පිටත් වුණා. එහෙ ඉන්න පින්නතුනි පසේ බුදුරජාණන් වහන්සේලා. හොයාගෙන ගිහිල්ලා වන්දනා කරලා ටික වෙලාවක් සතුරු සාමිචී කතා බහ කරලා තමන් ආපු කාරණාව මතක් කළා වේද සාහිත්‍යයේ පරතර දකින්න. උන්වහන්සේලා සඳහන් කළා, පුළුවන්. අපිට පුළුවන් ඔබට එතෙන්ට මග කියන්න. හැබැයි ඔහොම බෑ. මහාන වෙන්න ඕනේ, අපි වගේ වෙන්න ඕනේ කියලා. සුසීම කුමාරයා ඒකට එක සිතින්ම කැමති වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේලා සුසීම කුමාරයාට පැවිද්ද දායාද කරලා ධර්ම දේශනා කළා. සුසීම කුමාරයා පසේ බුදු වුණා පින්නතුනි. සම්මා සම්බුද්ධත්වයේ පසේ බුදු කෙනෙක් හැටියට ලබන්න.
සසර බොහෝම පින් කරලා තිබිච්ච බෝධිසත්වෙක්. බුදු බව ලැබුණට පස්සේ සුසීම කුමාරයා දැන් සුසීම පසේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා බැලුවා මට තව කොච්චර කල් ජීවත් වෙන්න ආයුෂ තියෙනවද කියලා. පින්නතුනි ආයුෂයක් නැහැ. බුද්ධත්වයට එක්කම ආයුෂ ඉවර වෙලා තියෙන්නේ. එහෙනම් මම දැන් පිරිනිවන් පෑව යුතුයි. අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා පිරිනිවන් පෑවා. අනික් බුදුරජාණන් වහන්සේලා උන්වහන්සේගේ ශේෂ වුණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදවන්න කටයුතු කළා. මේ කාලේ සංඝ බ්‍රාහ්මණතුමා පුතා හොයාගෙන එන කාලේ මිනිස්සුන්ගෙන් ඇහුවා මෙහෙම කුමාරයෙක් දැකලා තියෙනවද දැකලා නැද්ද? මගේ පුතා ඉගෙන ගන්න ආවා. වසර ගාණක් මේ වෙනකොට ගෙවිලා තියෙන ඇති කාලයක්. පින්නතුනි මේ මිනිස්සු සඳහන් කළා අපි දන්නවා. මේ කුමාරයා අපි දන්නවා. හැබැයි කුමාරයා දැන් නැහැ. පසේ බුද්ධත්වයට පත් වුණා ඒ කුමාරයා. පසේ බුදු වෙලා පිරිනවම් පෑවා උන්වහන්සේ. එහෙම සඳහන් කරාම පිළිගත්තේ නැහැ. චෛත්‍ය පෙන්නවා. සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍යය. සංඝ බ්‍රාහ්මණතුමා අඬලා හිතේ දුක නැති කරගෙන චෛත්‍ය ළඟට ගිහිල්ලා සෑමලුවේ තිබිච්ච ඔක්කොම තනකොළ ටික ගලවලා අයින් කළා. පල්ලෙහැ ගඟ ගාවට ගිහිල්ලා වැලි ගෙනල්ලා සෑමලුවට දාලා තුනී කළා. කෙන්ඩියෙන් පැන් ගෙනල්ලා වැලි මත ඉහලා මලුව තෙමලා දූවිලි නැගින එක නතර කළා. වනමල් නෙලාගෙන ඇවිල්ලා චෛත්‍යයට පූජා කළා. ආපහු යන්න බලනකොට කොත් කැරැල්ල අවුවේ. Tamanට ඉහළ ගන්න ගෙන ආපු කුඩේ දිග ලීයක ගැට ගහලා කොත් කැරැල්ලට හේවන හැදුවා. කොඩියකුත් ලෙල දුනා නම් චෛත්‍ය ළඟ කොච්චර හොඳයිද? මඩ ගෑවිලා තිබුණු උතුරු සළුව හොදලා දිග ලීයක කොඩියක් විදිහට බැඳලා අහසට එසෙව්වා. ඡත්‍ර පූජාවත් හරි ලස්සනයි. කොඩි පූජාවත් හරි ලස්සනයි. සංඝ බ්‍රාහ්මණ බොහෝම සතුටු වෙලා ආපහු ගම රට බලාගෙන ගියා. අපේ බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් දෙව්ලොව දෙව්සැප විඳලා සුදුසු කාලයේ මනුලොව උප්පත්තිය ලැබලා ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ මුදුන්පත් කරගෙන ගංගාරෝහණ පූජාව ඉවර වෙලා මේ කතාව දේශනා කරන වෙලාවේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා මහණෙනි මම සඳහන් කළා මහා ලොකු පූජාවල් කරලා නෙමෙයි මේ තරම් ආශ්චර්යමත් සත්කාරයක් අපි ඊයේ ලැබුවේ කියලා. මහා ලොකු පින්කම් කරලා නෙමෙයි. පින්කම් ටික භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. සංඝ බ්‍රාහ්මණ මමයි. සුසීම කියන්නේ මගේ පුතා. මහණෙනි සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය ළඟට ගිහිල්ලා සංඝ බ්‍රාහ්මණතුමා සෑමලුවේ තනකොළ ඔක්කොම ගැලෙව්වා. ආන්ගේ පින නිසා තමයි යදුන් 8ක් මාර්ගයේ කණුකටු උල් තබා තනකොළ කෙන්දක්වත් ඇතිද කියන තරමට මේ පාර පිරිසිදු කරලා මනාව සකසලා තිබුණේ. මනාව සුදු වැලි අතුරලා තිබුණා. සෑම අලුවට සුදු වැලි ගෙනල්ලා දාපු නිසා ඒ වඩින මාර්ගය සුදු වැලි වලින් අලංකාර කළා. චෛත්‍ය රාජානන් වහන්සේට වනමල් පූජා කරපු නිසා යදුනෙන් වඩින තාක් හැමදාම ධන මණ්ඩලයේ දක්වා එරෙන්න මල් පාවඩ දාලා තිබුණා. එදා අකනිටා බඹලෝ දක්වා දජ පතාක මල්වැල් කොඩි ආදී එසවිලා තිබුණා. හැමතැනම බුද්ධාසන පැනවිලා තිබුණා. පින්නතුනි
ඒ තරම් මල්වැල් කොඩිවැල් රජ පතාක අකනිටා බඹලෝ දක්වා තරම් ලෙල දුන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. එදා මගේ උතුරු සළුව කොඩියක් කරලා පූජා කරපු නිසා. භාග්‍යතුන් වහන්සේ බිම්බිසාර රජුගේ මුලින් කුඩ දෙකක් ඉහෙළුවා. ලිච්ඡවින් 4ක් ඉහෙළුවා. ආපහු වඩනකොට දෙවිවරු අකනිටා බඹලෝ දක්වාම කුඩ ඉහෙළුවේ. තමන්ගේ කුඩේ චෛත්‍යයට ඡත්‍රයක් කරලා පූජා කරපු පින නිසා. මේ ආදි වශයෙන් තමන් වහන්සේ මේ තරම් මහා ආශ්චර්යමත් ගෞරව සහිතව පූජාවක් ලබනද සිද්ධ කළේ ඊටම සුළු පින්කමක් කියලායි සඳහන් කළේ. ඒ සුළු පිනක විපාකයේ මහණෙනි මේ. බිනතුනි සඳහන් කළා මේ කතාව අපි බොහොම කෙටියෙන් සිහිපත් කරන්න කියලා. සුළු පිනක ආනිසංසයේ විපාක දුන්නේ හැටි කොයිතරම් මහේශාක්‍යයිද කොයිතරම් උතුම්ද. පිනතුනේ වන්නේකේ අපිටත් කොච්චර පින් කරන්න පුළුවන්ද කියලා තමයි අපි ආපහු හිතන්න ඕනේ. මත්තාසුක පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් සුළු සුළු සැපත් හරින්න කියලා. මේක පැහැදිලි කරන්න උදාහරණ ඕන තරම් අරගන්න පුළුවන්. නමුත් අපි සුළු සැපයටම ඇලිලා ඉන්නවා. ඒ ගැන අපව හිතන්න ඕනේ. මම මෙහෙම උදාහරණයක් අරගත්තොත් දරුවෝ දෙන්නෙක් පාසල් යනවා. ළමයි කියන්නේ කොහොමත් සෙල්ලම් කරන්න වැඩියෙන් කැමති අය. සෙල්ලම් කරන්නේ නැත්තම් ජීවිතේ සතුටක් නැහැ. ළමයි දෙන්නෙක් එකම වයසේ පාසල් යනවා. එක ළමයි කොහොම හරි සෙල්ලමටම අවස්ථාව හදා ගන්නවා. අනික් ළමයා මව්පියන්ගේ නොයෙක් තාඩන පීඩන නිසා හොඳට ඉගෙන ගන්නවා. ඉගෙන ගත්ත කෙනාට හරිම දුකයි සෙල්ලම් කරන්න නැති හින්දා. සෙල්ලම් කර කර ඉන්න කෙනාට ඉගෙන ගන්න එක දුකක්. ඒ නිසා මුළු දවසම සෙල්ලමින් විනෝදයෙන් ක්‍රීඩා කරන ඔහු හරිම සතුටින් ඉන්නවා. උදේ ඉඳලා රෑ වෙනකන් පාඩම් කරන පන්ති යන ඉගෙන ගන්න ළමයා ටිකක් සෙල්ලම් කරන්න නැත්තම් කොච්චර හොඳද? වත්ත පිටියේ දුවන්න තියෙනවා නම් විනෝද ගමනක් යන්න තියෙනවා නම් කොච්චර හොඳද? එහෙම කල්පනා කර කර පාඩම් කරනවා පසුතැවෙනවා. නමුත් අවුරුදු 20ක් 25ක් විතර කාලය බොහෝම මහන්සි වෙලා දුක් විඳලා පාඩම් කරගත්ත ඒ කෙනා එතනින් එහාට කොච්චර හොඳ ජීවිතයක් ගත කරනවද අධ්‍යාපන මට්ටමත් එක්ක. නමුත් හැමදාම සෙල්ලම් කර කර ඉන්න බැරි නිසා ඉගෙන නොගෙන අර සෙල්ලම් කර කර හිටපු දරුවා දැන් ජීවත් වෙන්න මොනතරම් වීරියක් කරනවද කියලා බලන්න. කුලී වැඩ කරනවා, අවුවේ බිමේ විඳින දුක සීමාවක් නැහැ. එහෙනම් සුළු සැපේ හොයපු නිසා, මද සැපේ හොයපු නිසා දුක් විඳිනවා. සුළු සැප අත්හැරපු හැම කෙනෙක්ම මහත් වූ සැපයක්ම විඳිනවා. ඒක තේරුම් ගන්නයි මම මේ උදාහරණය සඳහන් කළේ. අනික හැම කරුණකලාම ගලපලා බැලුවහම ඒක පින්නතුනි මනාව අපිට වැටහෙන්න පටන් ගන්නවා. භාග්‍යතුන් වහන්සේ ඒ නිසා දේශනා කළා මද සැපය අත්හරින්න මහණෙනි කියලා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරගන්න කියලා. මේක සාකච්ඡා කරන්න තියෙන ප්‍රාථමික තැනක් මේ. තිසරණේ අත්‍යවශ්‍යයි බෞද්ධයෙක් බවට පත් වෙන්න. තිසරණේ වැදගත්කම සාමාන්‍යයෙන් වචන කීපයකින් කතා කරලා කවදාවත් ඉවර කරන්න බෑ. පින්නතුනි යමෙක් තෙරුවන් සරණ ගිහිල්ලා නම් යමෙක් නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරනවා නම් ඔහු රටට සමාජයට මොනතරම් යහපතක් කරන කෙනෙක්ද? ඔහු ලෝකයට කොයිතරම් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවද? ඔහු තමන්ටත් යහපතක් කරගන්නවා, අනුන්ටත් මනා යහපතක් කරනවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ අපිට දේශනා කළේ මේ සංසාරේ හරි දිගයි, දීර්ඝ සසර හරි භයානකයි.
භයානක සසරින් දුගතියට නොයා සුගතිගාමී ජීවිත ලබලා සසර මඟ සුවපත් කරගන්න මඟ හදන්න ඕන නිසාමයි. සතෙක් මරන්න නැතුව ඉන්නවා කියන එක සමහර කෙනෙකුට උඟාක් අමාරු වැඩක්. අඩු තරමේ මදුරුවෙක්වත් මරන්න වෙනවා. ඊටාම සිහිය පිහිටවලා එවන් හැම අවස්ථාවකම යම් කෙනෙක් පාලනය කරගත්තොත් අමාරු වැඩක්. නමුත් කරගත්තොත් මොන තරම් ලාභයක් ඔහුට තියෙනවද? එන සිල්පද පහම පිළිබඳව ගැන හිතන්නකෝ. මේ සිල්පද පහෙන්ම ආරක්ෂා වෙන්න පුළුවන් නම් අපේ ජීවිතේක අපි මොනතරම් ලාභයක් ලබන අයද? එක දවසක පැය 24ක් කැප කරලා අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙලා මනාව සිල්වත්ව කටයුතු කරන පුද්ගලයා මොනතරම් දීර්ඝ කාලයක් සසර මඟ සුවපත් කරගත්තද? පින්නතුනි ආංගිකයි දේශනා කළේ. බුද්ධෝත්පාදය ඊටාම දුර්ලභයි. දුර්ලභ බුද්ධෝත්පාදයේ ලෝක සත්වයාට මහත් වූ සැපයක්. ඊටාම සුළු පින්කමක් සිද්ධ කරපු නිසා මහා බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධත්වයෙන් පස්සේ මේ තරම්ම ආශ්චර්යමත් දේ ලැබුවා. මේ තරම්ම පුද පූජාවට වන්දනාමාන ආදියට භාජනය වුණා. අපිට දේශනා කළා සුළු දෙයක් හරින්න මහණෙනි කියලා. එමනම් ඔබත් කල්පනා කළ යුතුයි. අපි හොයාගෙන යන සමහර සැප ඊ타ත්ම ස්වල්පයි. රාරක්කු බොන කෙනෙක් නොබීම ඉන්න බෑ කියලා හවසට සමහරට එළියට බහලා යනවා. නමුත් ඒ ක්ලේශය අත්හරින්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ එපා කියලා තියෙන නිසා මං අත්හරිනවා. එහෙම ඉතලා අත්හරින්න පුළුවන් නම් ඔහුට කරගන්නේ මහා පුදුම ලාභයක්. ඒකයි මේ සඳහන් කරන්නේ මත්තාසුක පරිච්ඡාගා. පින්නතුනි එදා සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ සෑයට තමයි සංක බ්‍රාහ්මණතුමා පස්ථාන කළේ. පෙරපින් කරලා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගෙන සම්මා දිට්ඨිකව ඉපදලා ඉන්න ඔබට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් ස්ථාන ඕන තරම් තියෙනවා පින් කරගන්න. අර සුළු පූජාව මේ තරම් මහත්ඵලද ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ කරන යම් පූජාවක් වේද ඒ පූජාව කොයි තරම් එහෙනම් මහත්ඵල වේද? තව තවත් ප්‍රමාද නොකර වහවහාම ගුණධර්ම පූර්ණේ කරමින් භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයෙන් තාමත් වැඩ ඉන්නවා. ඒ උතුම් ධාතුන් වහන්සේලා උදෙසා කොයි තරම් පින්කම් කරන්න පුළුවන්ද? ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවාම හා සමානයි. අති උතුම් පුණ්‍ය ධර්මයන් සම්පූර්ණ කරලා නිවන් දක්නා ජාති දක්වා සසර කවමදාකවත් අකමැති දෙයක් නම් සිදු නොවෙන්නටත් කැමැති දේවල් පහසු ආකාරයෙන්ම ලබන්නත් මෙලැබිච්ච උතුම් අවස්ථාවේ බුද්ධෝත්පාදයේ පදනම් කරගෙන තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරගෙන අපි මනාව සිල් ගුණ ආරක්ෂා කරගෙන මේ සසරින් එතර යන්න කටයුතු කරමු කියන කාරණාව ඔබට සිහිපත් කරමි. අද දවසේ ධර්ම ශ්‍රවණය කරලා ලබාගත් උතුම් කුසල සම්පත්තීන් මෙලොව පරලෝ දෙගතියම සුවපත් කරන්න ඔබට හේතු වේවා ආශිර්වාදයක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෝහක්ඛයෝ නිබ්බානං